And now, live at 12. ආයුබෝවන් ඔබ අදත් එක්වන්නේ ලංකාවේ අංක එකේ සමබර තොරතුරු ප්‍රකාශය ලයිව් ඇට් 12 සමගින්. අද ලයිව් ඇට් 12 තුලින් ඔබ හමුවන මම මංජුල වීරසිංහ. මම ඉෂාරා සමරසිංහ. අපි අදත් මුලින්ම බලමු ප්‍රධාන පුවත් සිරස්තල. මොරටුවේදී සිදු වූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු මරුට තුවාල ලැබූ ගැබිනි මව රෝහල්ගත කෙරේ. මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඩ් පොකුර 23,000 ඉක්මවයි. ඊයේ වාර්තා වූ ආසාදිතයන්ගෙන් 342ක් කොළඹින් 91ක් මහනුවරින්. කොවිඩ් මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළට. පාස්කු ප්‍රහාරය පිළිබඳ ගැටලුවකින් පාර්ලිමේන්තුව උණුසුම්. මුර විකුණාටුවේ බලපෑමින් ඉදිරියටත් තද වැසි. යක්කුරේ ජනතාවගේ ඉල්ලීම. ගෙවල් 10ක් ගත්තු ගෙවල් 5කින් වගොන් රෝගී. බෙහෙත් ටිකක් ගන්න මේ වගේ පාරක් දිනනවා නම් ඒක අතිශයින් වටිනවා. ගිනි කෙලි කර්මාන්තයේ හෙට දවස. නත්තලට තිකුණා ගන්න බැරි එක මේවා විසිකන්න තමයි වෙන්නේ. මොරටුව එගොඩ උයන නව ගාලුපාරේ පදික මාරුවක් මත සිදු වූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු මේ ගොස් තිබෙනවා. අනතුරින් බරපතල තුවාල ලැබූ අදාළ දරුවන්ගේ මව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලැබෙමින් පසුවනවා. මේ පිළිබඳ තොරතුරු ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර බලාපොරොත්තු වන්න. මහර බන්ධනාගාරයේ සිදු වූ ගැටුම පිළිබඳව විමර්ශනය සඳහා පත් කළ කමිටුවේ සමාජිකයින් සංඛ්‍යාව 20 දෙනෙකු දක්වා ඉහළ දැමූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසනවා. එම කමිටුව විසින් මේ වන විට මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ 78ක් සටහන් කරගෙන ඇති බවයි අද පෙරවරුවේ පත්තරේ වැඩසටහනට එක්වමින් අජිත් රෝහණ මහතා ප්‍රකාශ කළේ. නියෝජ්‍ය පොලිස්පතිතුමනි අද දෙවයින පත්තරේ ප්‍රධාන ශීර්ෂ පාඨයෙන් අහනවා කියනවා භූමදානයේද ආදාහනයේද මහර මරණ අර්බුදයක් මේ අධිකරණ කාරණාවත් එක්ක අධිකරණ වෛද්‍ය නිලධාරියා ඇතුළු සෞඛ්‍ය අංශ නිලධාරීන් ඊයේ වත්තල මහේස්ත්‍රාත් වඩාට දැනුම් දුන්නු කාරණාවකුත් මතු කරගෙන මම කැමතියි මේ ගැන ඔබතුමාගෙන් දැනගන්න. මේ සිද්ධියේදී අපි හැමෝම දන්නවා 11 දෙනෙක් මිය ගියා රංගන මේ මිය ගිය 11 දෙනාගෙන් දෙදෙනෙක්ගේ මృత ශරීර මේ වෙනකොට අඳුනගෙන තියෙනවා ඒ ඥාතීන් විසින්. ඒ වගේම මේ PCR පරීක්ෂණ සිදු කරපු මృత ශරීර 11න් 8කම කොවිඩ් ආසාදිත තත්වයක් තියෙන බව තමයි වාර්තා වෙලා තියෙන්නේ. දැන් අපේ රටේ අප්‍රේල් මාසේ 11 වෙනිදා ප්‍රකාශයට පත් කරපු ගැසට් නිවේදනය අනුව කොවිඩ්-19 රෝගය හැදිලා බවට සනාථ වෙලා යම් කෙනෙක් මිය යනවා නම් එම සිරුර ආදාහනය කළ යුතුයි කියලා තමයි මේ ගැසට් නිවේදනයේ සඳහන් වෙන්නේ. ඒ කියන්නේ පුළුස්සන්න ඕනේ. ඒ වගේම සාමාන්‍යයෙන් යම්කිසි අවස්ථාවකදී අපේ රටේ මේ ආකාරයට බාහිර ක්‍රියාවකින් ස්වභාවික නොවන මරණයක් වුණොත් ඒ මරණ ආදාහනය කරන්නේ නැහැ. සාමාන්‍යයෙන් වල්ලන්න තමයි නියෝග කරන්නේ. ඉතින් නමුත් දැන් මේ වසංගතයත් අතර මේ අතර ප්‍රශ්නයක් තිබෙන නිසා ගරු අධිකරණය තීරණය කරලා තියෙනවා මේ සම්බන්ධයෙන් ගරු නීතිපතිතුමාගේ නියෝජනයක් ලබාගෙන ඒ සම්බන්ධ තීරණයක් ලබා දෙන්න. ඊළඟට අපි දැනගන්න කැමති පාතාල කල්ය අතර ගැටුමක් ඒ අභ්‍යන්තරයේ ඇති වී තිබෙනවාද? රංගන මේ සම්බන්ධයෙන් මුලින්ම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කරා. මෙහිදී නිලධාරීන් 12ක් යොදවලා තමයි මේ විමර්ශනය සිදු කරන්න පටන් ගත්තේ. නමුත් විශාල ප්‍රකාශ සංඛ්‍යාවක් තියෙන නිසා අද වෙනකොට මේ නිලධාරී සංඛ්‍යාව 20ක් දක්වා වැඩි කරලා තියෙනවා. දැන් මේ වෙනකොට ප්‍රකාශ 78ක් ඊයේ සවස් වෙනකොට ලබාගෙන තිබුණා. මේ ප්‍රකාශ 78න් 30කට ආසන්න සංඛ්‍යාවක් බන්ධනාගාර නිලධාරීන්ගේ තවත් 30කට ආසන්න සංඛ්‍යාවක් රැඳවියන්ගේ ලබාගෙන තිබුණා. ඊට අමතරව වෛද්‍යවරුන් ඒ වගේම හෙද කාර්ය මණ්ඩලවල ප්‍රකාශ තමයි ලබාගෙන තිබුණේ. අර ඔබ මම අහගෙන කියනවා මේ අර ප්‍රතිවර්ග පාණය මෙන්න මේ වගේ කාරණා සම්බන්ධයෙන්ුත් ඒවා බාරව හිටපු වෛද්‍යවරියගෙනුත් ප්‍රකාශ ලබාගෙන තියෙනවා. දැන් අපි මේ ප්‍රකාශات එක්ක වීඩියෝ පටත් ලැබිලා තියෙනවා. මේවා අධ්‍යයනය කරලා බලාපොරොත්තු වෙන්නේ යම් ආකාරයකට කොහොමද මේ ගැටුම නිර්මාණය වුණේ, කවුද මේකට නායකත්වය දුන්නේ, මේක පිටුපසින් හිටියේ කවුද, කවුරු හරි අනුබල දුන්නාද, යම්කිසි ආකාරයකින් වෙනත් බාහිර පාර්ශවයක් උදව් කරාද, එහෙම නැත්නම් ශනිකව මේ ගැටුම ඇති වුණාද, මේ කියන ප්‍රතිවර්ග කියන දේ පාණය කිරීමෙන් යම්කිසි ආදේශකයක් හැටියට මද්‍රව්‍ය ආදේශකයක් හැටියට භාවිතා කරන්න පුළුවන්ද? මේ කාරණා සියල්ල ගැන විමර්ශනය කරනවා. මම හිතන්නේ අපිට තව සතියක් විතර යනකොට මේ සියලු කරුණු හෙළි කරන්න පුළුවන්.
පුළුවන් වෙයි රටටත් මාධ්‍යයටත්. හොඳයි දැන් වන්දනාගාර කොමසාරිස් ජෙනරාල් තුෂාර උපුල්දෙනිය මහතා අප සජීවව සම්බන්ධ කරගන්න. කොමසාරිස් ජෙනරාල්තුමනි මේ අද දිනමින පත්තරේ පොල්ගෙඩි අකුරේ ප්‍රධාන ශීර්ෂ පාඨ දෙකෙන් එකක් කරලා තියෙනවා වැලිකඩ බන්ධනාගාරයට හෙරොයින් තොගයක්. මේක අප්‍රේල් වෙනකම් ප්‍රමාණවත් කියලා බන්ධනාගාර ආරංචි මාර්ග කියනවලු. STF ආරක්ෂාව නැතිවීම හේතුවයි කියලා සඳහන් කරනවා. රංගන මෙහෙමයි මේ දිනවල අපි මේ කොරෝනා සංගතේ ව්‍යාප්ත වීමත් සමග විශේෂ කාර්ය බලකාය తాවකාලිකව පොඩ්ඩක් අයින් කරලා තියෙනවා. ඒ වගේම අපේ බන්ධනාගාර බුද්ධ්‍යංශ මේ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් ඉන්නේ. ඒ වගේම සෝදිසි කිරීමුත් අපි සිද්ධ කරනවා. නමුත් අපිට කොරෝනා සංගතයත් එක්ක අපේ සෞඛ්‍ය ආරක්ෂිත උපක්‍රමත් එක්ක තමයි මේක යන්නේ. මේ වගේ දේවල් වෙන්න පුළුවන්. මොකද මේ මද්ද්‍රව්‍ය භාවිත කරපු පුද්ගලයන් ඉන්නේ ඇතුලේ ඒගොල්ලන්ගේ විශාල උත්සාහයක් තියෙනවා මද්ද්‍රව්‍ය බන්ධනාගාරයට ගෙන්න ගැනීමට. ඒක නිසා මේ සම්බන්ධයෙන් මම සොයා බැලීමක් කරනවා. ඉතින් අපිට අර මුලින් වුණා වගේම අපිට තාමත් අංග සම්පූර්ණ සෝදිසියක් කරන්න බැරි වුණාට අපි විශේෂ බුද්ධ්‍යංශ මේ වෙනකොට සත්‍යය ක්‍රියාත්මක වෙනවා. නමුත් මේ තත්ත්වය අපි ඉදිරි සති කිහිපය තුළ අපි නැවතත් දැඩි සෝදිසි කිරීම කරන්න කටයුතු කරනවා. දිවයිනට දැඩි බලපෑම් එල්ල කරමින් හමාගිය බුරවි සුලි කුණාටුවෙන් පවුල් 21152කට අයත් පුද්ගලයන් 70155 දෙනෙක් පීඩාවට පත්ව තිබෙනවා. සුලි කුණාටුවේ බලපෑමෙන් පුද්ගලයන් 2 දෙනෙකු මිය ගොස් තවත් පුද්ගලයන් 6 දෙනෙකුට තුවාල සිදු වුණා. දිස්ත්‍රික්ක 13කට බලපෑම් එල්ල කරමින් හමාගිය බුරවි සුලිකුණාටුවෙන් දේපල සහ නිවාස හානි රැසක් සිදු වුණා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ මෙම සුලිකුණාටුව හේතුවෙන් පවුල් 21152ක පුද්ගලයන් 70155 දෙනෙකු පීඩාවට පත්ව ඇති බවයි. එමෙන්ම නිවාස 59ක් සම්පූර්ණයෙන්ම විනාශයට පත්ව තවත් නිවාස 2966කට අර්ධ හානි සිදුව තිබෙනවා. පීඩාවට පත් පවුල් 2899ක පුද්ගලයන් 10604 දෙනෙකු ආරක්ෂක ස්ථාන 58ක රඳවා සිටිනවා. අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සඳහන් කළේ පීඩාවට පත්ව සිටින ජනතාවට අවශ්‍ය පහසුකම් සලසා දීමට සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බවයි. මෙම සුලිකුණාටුවෙන් යාපනයේ දිස්ත්‍රික්කයට දැඩි බලපෑම් එල්ල වුණා. යාපනයේ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 13කට අයත් පවුල් 10250කට පීඩා සිදු වූ අතර මේ වන විට පවුල් 941කට අයත් පුද්ගලයන් 3393 දෙනෙකු ආරක්ෂිත ස්ථාන 36ක රඳවා සිටිනවා. මේ අතර මෙම සුලිකුණාටු තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් 88කට අයත් පුද්ගලයන් 134 දෙනෙකුට අවශ්‍ය අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම නාවික හමුදාව විසින් සිදු කරනු ලබනවා. මෙම අවතැන් පෙරෙස පූර්ණකරී ප්‍රාදේශීය ලේකම් කොට්ටාශයේ නිවාස දෙකක නවාතැන්ගෙන සිටින බවට වාර්තා වනවා. මේ අතර මඩකලපුව කාතන්කුඩිය මුහුදේ දියනෑමට ගිය පුද්ගලයන් 3 දෙනෙකුගෙන් එක් අයෙකු දියගිලී අතුරුදන්ව තිබෙනවා. නව කාතන්කුඩිය බදුරිය ප්‍රදේශයේ මරෙක්කාර්පටු මගේ පදිංචි 26 හැවිරිදි තරුණයෙකු මෙලෙස අතුරුදන්ව ඇති බව අප වාර්තාකරු පැවසුවා. අතුරුදන්ව සිටින පුද්ගලයා සෙවීම සඳහා නාවික හමුදාව සහ පොලිසිය එක්ව මෙහෙයුමක් ආරම්භ කරනු ලැබුවා. යාපනයේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසකට ඊයේ දිනද මිලිමීටර් 150 ඉක්ම වූ දැඩි වර්ෂාවක් ඇද හැලුණා. ඒ හේතුවෙන් ප්‍රධාන බස් නැවතුම්පොළ ඇතුළු ප්‍රදේශ රැසක ජලයෙන් යටව තිබෙන අයුරු දැක ගැනීමට හැකි වුණා. ඊයේ දිනේද අම්පාර දිස්ත්‍රික්කයට මිලිමීටර් 100 ඉක්ම වූ දැඩි වර්ෂාවක් ඇද හැලී තිබෙනවා. ඒ හේතුවෙන් අම්පාර ජයවර්ධනපුර සහ ගැමුණුපුර ප්‍රදේශයේ ස්ථාන කිහිපයක් ජලයෙන් යට වුණා. ඊට අමතරව දකුණු පළාතේ ගාල්ල මාතර ඇතුළු ප්‍රදේශ රැසකටද දැඩි වර්ෂාවක් ඇද හැලුණා. මස්කෙලිය නල්ලතන්නිය ප්‍රධාන මාර්ගයේ නල්ලතන්නිය මෝහිනී ඇල්ලසල ප්‍රධාන මාර්ගයට අද පෙරවරුවේ පස් කඳක් කඩා වැටුණා. නල්ලතන්නිය ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාවත් සමග මෙම පස් කඳ ප්‍රධාන මාර්ගයට කඩා වැටි ඇති අතර කඩා වැටුණු පස් කඳ නොවුඩ් මාර්ග සංවර්ධන අධිකාරී කාර්යාලයේ නිලධාරීන් විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බවයි පොලිසිය පැවසුවේ. බුරවි සුලිකුණාටුව හමායාමෙන් පසුව මන්නාරම්බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතයක් බවට පත්ව මන්නාරමට කිලෝමීටර් 145ක් බටහිර දෙසින් ස්ථානගත වී ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළා. සුබෝදෑසන රංගන මේ කොළඹ අහසයට ගොඩක් කළු කරලා තියෙන්නේ. ඒකට බුරවි අපි කියපු තරම් හිතපු තරම් දරුණුනේ නැහැ ආසනාවක්. ඒක තමයි වෙන්න ඕනේ. හැබැයි පෙර සූදානම හොඳයි. දැන් මේ බලපෑම තාම තියෙනවද? මොකද මේ කාලගුණේ වැස්ස තත්ත්වයේ තියෙන්නේ. ඇත්තෙන්ම මේකේ දැනට තියෙන්නේ ඍජු බලපෑම නෙමේ රංගන. මේක දැනට මන්නාරම බොක්ක දිශාවෙන් ඉන්දියා වෙරළබඩ තීරයට ඇතුළු වෙන ලකුණු තියෙනවා. එතකොට තාම එක තැන පල්වෙමින් වගේ තමයි තියෙන්නේ. එතකොට මේක දැන් සුලිකුණාට නෙවෙයි දැන් ඊට වඩා අඩු තත්යකට ගිහිලා තියෙනවා ගැඹුරු පීඩන අවපාතයක් බවට. එතකොට මේකේ දැනට තියෙන්නේ ඍජු බලපෑම විශේෂයෙන්ම අපි කියලා තියෙනවා
දිවයිනේ උත්තලමේ ඉඳන් හංකසන්තුරේ හරහා තිරුකුණාමලය දක්වා තියෙන පෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුදු තීරවල ගැඹුරු සහ නොගැඹුරු මුහුදු තීරවල දීවර හා නාවික කටයුතු වල යෙදෙන්න එපා කියන එක අපි තවදුරටත් දීවර හා නාවික ප්‍රජාගෙන් ඉල්ලා සිටිනවා. ඊට අමතරව මේකේ වක්‍ර බලපෑම දැනට තියෙන තවදුරටත් දිවයිනේ උතුරු මැද වයඹ ඊට අමතරව තිරුකුණාමලය වගේ පැතිවල දිස්ත්‍රික්ක වලට අහස වලාකුලින් බරව සාමාන්‍යයෙන් තද වැසි විශේෂයෙන්ම බලාපොරොත්තු වෙනවා වයඹ සහ උතුරු පළාතටත් තිරුකුණාමලය වගේ දිස්ත්‍රික්ක වලත් මිලිමීටර් 100ක් වන වර්ෂාපතන තියෙනවා. මීට අමතරව අපි නිරන්තරයෙන්ම තව වැසි තත්ත්වයන් නිර්මාණය වෙන ලකුණු තියෙන්නේ බස්නාහිරයි සබරගමු මධ්‍යම වගේ පළාත්වල ඕනෑම අවස්ථාවක තනින් තන වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වෙනුත් තියෙනවා. ඊට අමතරව ඌව සහ අම්පාර සහ මඩකල්පු වගේ දිස්ත්‍රික්කවල සවස් යාම වෙනකොට වැසි හෝ ගිගුරුන් සහිත වැසි තත්ත්වයන් නිර්මාණය වෙලා තියෙනවා. මේ ඇවිල්ලා මේ පද්ධතිය අපේ දිවයිනෙන් බැහැරට ගියත් මේකේ වක්‍ර බලපෑම් හේතු කරගෙන තමයි මේ වැසි තත්ත්වයන් තියෙන්නේ. හැබැයි මේක ලොකු අනතුරුදායක තත්ත්වයක් නෙවෙයි කියන එක තමයි පැහැදිලිව කියන්න තියෙන්නේ. මෙරට COVID-19 ආසාදිත මරණ සංඛ්‍යාව 130 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ ඊයේ COVID-19 ආසාදිත තවත් මරණයක් වාර්තා වීමත් සමගයි. මේ අතර COVID-19 ආසාදිතින් සංඛ්‍යාවද 26559 දක්වා ඉහළ ගියා. COVID-19 ආසාදිත 72 වෙනි පුද්ගලයෙකු ඊයේ මිය ගොස් ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව වාර්තා කළා. පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන ඔහු මිය ගොස් ඇත්තේ COVID-19 ආසාදිතව ජාතික බෝධන රෝග විද්‍යායතනයේ ප්‍රතිකාර ලැබෙමින් සිටියදී මරණයට හේතුව ලෙස COVID-19 නියුමෝනියාව නිසා උග්‍ර වූ බැක්ටීරියා ආසාදනය සහ හෘද රෝගයක් බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා. මේ වන විට COVID-19 ආසාදිත මරණ 130ක් වාර්තා වී ඇති අතර ඉන් 117ක්ම වාර්තා වී ඇත්තේ ඔක්තෝබර් 4 වෙනිදායින් පසු ඇති වූ COVID-19 දෙවන රැල්ලත් සමගයි. එම පුද්ගලයින්ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ වයස අවුරුදු 71ට වඩා වැඩි පුද්ගලයින් වන අතර එම සංඛ්‍යාව 56ක්. අවුරුදු 61ත් 70ත් අතර පුද්ගලයින් 23 දෙනෙකු, 51ත් 60ත් අතර පුද්ගලයින් 18 දෙනෙකු, අවුරුදු 41ත් 50ත් අතර පුද්ගලයින් 13 දෙනෙකු සහ අවුරුදු 31ත් 40ත් අතර පුද්ගලයින් 90 දෙනෙකුද COVID-19 ආසාදනය වීම හේතුවෙන් මිය ගොස් තිබෙනවා. වයස අවුරුදු 10ත් 30ත් අතර වයස් ඛණ්ඩයේ පුද්ගලයින් 30 දෙනෙකුද මිය ගොස් ඇති බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කළා. මේ අතර ඊයේ COVID-19 ආසාදිතින් 521 දෙනෙකු මෙරටින් හඳුනා ගැනුණු අතර ඉන් 90 දෙනෙකු විදේශගතව සිට පැමිණ නිරෝධායන වෙමින් සිටි පුද්ගලයින්. ඉන් 1 විදේශිකයෙකු වනවා. ඊයේ දිනේ COVID-19 ආසාදිතින් 517 දෙනෙකු මෙරට පුද්ගලයින් අතරින් හඳුනා ගැනුණු අතර ඉන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ ප්‍රදේශයෙන්. ඒ 342ක්. කොළඹින් හඳුනාගත් ආසාදිතයින් අතරින් වැඩිම ආසාදිත සංඛ්‍යාව වන 82 දෙනෙකු හඳුනාගෙන ඇත්තේ කොළඹ 14 ග්‍රෑන්ඩ් පාස් ප්‍රදේශයෙන්. තවත් 73 දෙනෙකු වැලිකඩ ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇති අතර ආසාදිතින් 59 දෙනෙකු දෙමටගොඩ ප්‍රදේශයෙන් සොයා ගැනුණා. මහනුවරින් ආසාදිතින් 91 දෙනෙකු සහ කළුතරින් ආසාදිතින් 44 දෙනෙකුද හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ සහ පෑලියගොඩ COVID-19 පොකුරින් හඳුනාගෙන ආසාදිතින් සංඛ්‍යාව 23000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව 23001ක්. ඉන් 10030 දෙනෙකුම මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයෙන් ඊයේ දිනේදී පමණ COVID-19 ආසාදිතින් 56 දෙනෙකු හඳුනාගෙන බව සෞඛ්‍ය අංශය පවසනවා. ඒ අනුව මේ වන විට එම ප්‍රදේශයෙන් පමණ හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතින් සංඛ්‍යාව 420කට ආසන්නයි. අටලුගම වෑවිට ගොරොක්ගස්සන්දිය ප්‍රදේශයේදී පුද්ගලයෙකු හදිසියේ අසනීප වී ඇදවැටීම හේතුවෙන් පානදුර මූලික රෝහලට ඇතුළත් කෙරුණා. ඒ ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම් දීමකින් අනතුරුවයි. සෞඛ්‍ය අංශය පැවසුවේ අදාළ පුද්ගලයා අටලුගම ප්‍රදේශයේ හුදකලා කිරීමට පෙර පානදුර ප්‍රදේශයේ සිය ඥාත නිවසකට ගොස් ඇති අතර නැවත සිය නිවසට පැමිණෙමින් සිටියේදී මෙලෙස හදිසියේ අසනීප වී ඇති බවයි. එම පුද්ගලයා PCR පරීක්ෂණයකට ලක් කිරීමට නියමිත බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. දැනට සංචරණ සීමා පනව ඇති නෝටන් බ්‍රිජ් දනුකැලේ වතුආයේ පහළ කොටසේ එකම පවුලේ තිදෙනෙකුට COVID-19 ආසාදනය වී ඇති බව හඳුනා ගැනුණා. මීට පෙරද එම පවුලේ පුද්ගලයෙක් COVID-19 ආසාදිතයෙකු ලෙස හඳුනාගෙන තිබූ අතර ඒ අනුව නිරෝධායනයට ලක් කර තිබූ ඔහුගේ බිරිඳ, දියණිය සහ පුත්‍රයාට මෙලෙස COVID-19 ආසාදනය වී ඇති බව සෞඛ්‍ය අංශය පැවසුවා. නෝටන් බ්‍රිජ් ලොනෙක් ප්‍රදේශයෙන් සහ හැටන් සෙම්බුවත්ත ප්‍රදේශයෙන්ද ආසාදිතින් දෙදෙනෙකු ඊයේ හඳුනාගත්තා. ඊට අමතරව බගවන්තලාව ලෙන්ගොඩ් වතුආයෙන්ද තවත් ආසාදිතයෙකු හමු වූ බවයි සෞඛ්‍ය අංශය පැවසුවේ. මෙලෙස හඳුනාගත් ආසාදිතයින් COVID-19 ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කෙරෙනු අතර ඔවුන්ගේ සමීප ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කෙරුණා.
COVID-19 නව ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා ඊයේ දිනෙත් PCR පරීක්ෂණ 13111ක් සිදු කෙරුණා. ඒ අනුව මෙරට සිදු කර ඇති සමස්ත PCR පරීක්ෂණ සංඛ්‍යාව 8,89,155ක්. මේ වන විට මෙරටින් හඳුනාගෙන ඇති සමස්ත COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 26559ක්. ඔවුන්ගෙන් 6991 දෙනෙකුම තවදුරටත් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර ආසාදිතයින් 19438 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටත්ව ගොස් තිබෙනවා. පෑලියගොඩ මීගහවත්ත වැලිසිර ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ විරෝධතාවක නිරත වුණා. ඒ දැනට හුදකලා කර ඇති තම ප්‍රදේශවලට සහන නොලැබුණු බවට විරෝධය පළ කරමින් එම පිරිසට අද වන විට විසඳුමක් ලබා දෙන බවට පොලිසිය පොරොන්දු වීමත් සමග විරෝධතාව අවසන් කෙරුණා. මේ අතර බොරැල්ල සිරිසර උයන මහල් නිවාස වාසීන්ද විරෝධතාවක නිරත වනවා. ඒ තම මහල් නිවාස හුදකලා කර තිබීම හේතුවෙන් සිය දෛනික කටයුතු අඩාල වී ඇති බව පවසමින් මහල් නිවාස වාසීන් මාර්ගයට පැමිණීමත් සමග යම් උණුසුම් තත්ත්වයක්ද හටගත්තා. විශේෂයෙන්ම දැන් මේ කොළඹ මහල් නිවාස ආශ්‍රිතව තියෙන තත්ත්වයේ සම්බන්ධයෙන් අපි හැමෝගෙම අවධානය යොමු වෙන්න ඕන. ඒ අය දිගින් දිගටම දැනුම් දෙමින් තියෙනවා. ඒ ප්‍රදේශවල හුදකලාභාවය සම්බන්ධයෙන් මේ තියෙන තත්ත්වයන් සමාලෝචනය කළා. දැන් එදාට සාපේක්ෂව වාර්තාවෙන් රෝගීන් ගාන යම් මහල් නිවාසයක අඩු වෙමින් යනවා නම් ඒ වගේම මේ මහල් නිවාසය ඇතුලේ රෝග ව්‍යාප්තිය සැලකිය යුතු ලෙස පාලනය වෙලා කියලා සෞඛ්‍ය අංශ විශ්වාස කරනවා නම් හැකි ආසන්නතම අවස්ථාවේදී ඒ ප්‍රදේශවල හුදකලාභ ඉවත් කිරීම තමයි වඩාත් සුදුසුම ක්‍රියාමාර්ගය වන්නේ. හැබැයි අපි මතක තියාගන්න ඕනේ මේ හුදකලාභ ඉවත් කළාට ප්‍රදේශවල අවදානම 100%කින් බැහැර වෙලා නෙමෙයි අපිට ඉවත් කරන්න සිද්ධ වෙන්නේ. මේ මහල් නිවාසවල සහ ඒ අවට ජීවත් වූ ජනතාව සෑහෙන කැපකිරීමක් කරලා තමා මේ ලොක්ඩවුන් ක්‍රියාවලියට සහාය දුන්නේ. මෙහි ප්‍රතිඵලයක් හැටියට මේ ලොක්ඩවුන් කරපු මහල් නිවාස ගණනාවක මේ වන විට රෝගීන්ගේ වාර්තා වීම යම් ප්‍රමාණයකට අඩු වෙලා තියෙනවා. ඒ ප්‍රදේශවල අපිට අර මුලින් වාර්තා වුණු ආකාරයේ අසාමාන්‍ය මරණ වාර්තා වීම අඩු වෙලා තියෙනවා. මේ තත්ත්වය නැවත සමාලෝචනය කරලා ඉදිරියේදී බොහෝ විට ක්‍රමානුකූලව ඒ කියන්නේ ලොක්ඩවුන් ආරම්භ කරපු ප්‍රදේශ සම්පූර්ණයෙන් එකවර ආය ඉවත් කරනවා කියනවට වඩා තෝරාගත් ස්ථානවලින් ක්‍රමානුකූලව මේ ලොක්ඩවුන් කරන ප්‍රදේශ අඩු කිරීමට ඉදිරියේදී කටයුතු කරાવી. මොරටුව එගොඩ උයන නව ගාලුපාරේ පදික මාරුවක් මත සිදු වූ අනතුරකින් කුඩා දරුවන් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා. අනතුරෙන් බරපතල තුවාල ලැබූ අදාළ දරුවන්ගේ මව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඊයේ රාත්‍රී 10ට පමණ මොරටුව කොරළවැල්ල ප්‍රදේශයේ පදික මාරුවක් මතදී මෙම අනතුර සිදුව තිබෙනවා. මාස 11ක් සහ අවුරුදු 7ක් වන සිය දරුවන් දෙදෙනා සමගින් මාර්ගය හරහා යාමට උත්සාහ කළ මවක් මෙලෙස අනතුරට ලක්ව තිබුණා. පානදුර සිට කොළඹ දෙසට දහවනී වූ යතුරු පැදියක ඔවුන් ගැටී තිබූ අතර එහිදී තුවාල ලැබූ තිදෙනාගෙන් දරුවන් දෙදෙනා පානදුර රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත් වුණා. බරපතල තත්ත්වයේ පසු වූ සිවුමස් හැවිරිදි ගැබිනි කාන්තාව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කරනු අතර ඇය මේ වන විට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් පසුවනවා. අනතුරට ලක් වූ අදාළ කාන්තාව මොරටුව ජෝසප් පෙදෙසේ පදිංචි කාන්තාවක්. අනේ වගේ කෙල්ල යන්න ඇති වෙතනින් පැනලා අම්මා පත්තිකක් යන්න ඇති හරි දුකක් ඉන්නේ මගේ කෙල්ල දෙයියට මේට වේටි මෙතන පාර පයින්න අපරාධයට යන්න එළමේ ඉඳලා දින මේ පහයිද ඉන්නකොට එකපාරටම අර මොටෝ බයික් කාර්යයක් ගහගෙන ගිය පින්මම අම්මා ඔතන එක ළමෙක් හදන අනිත් ළමයා ඊගාව තැන ළමයි දෙන්නම ඉවරයි අම්මට අමාරුයි ළමයි දෙන්නම අයිතිගල් වේතන මාත්‍ය දැන් අවුරුදු ගානක් තිස්සේ මේක නවත්තන්න බෑ. අද එක දරුවෙක් ඒ ගෑණිගේ බඩේ මේ ළමයි දෙන්නෙක් නැගිලා. දැන් තවත් දේශීය පුවත් කිහිපයක්. ස්වර්ණවාහිනී රුවන්කාසි වැස්ස සමග එක් වූ තවත් වාසනාවන්තයින් 5 දෙනෙක් ඊයේත් රුවන්කාසි වරම් හිමි කරගත්තා. ඒ අනුව රුවන්කාසි බෙදීගේ රාගම අනුරාධපුර වැලිමඩ මහනුවර සහ කෑගල්ල යන ප්‍රදේශවලටයි. ඊයේත් රාත්‍රී 7ට විකාශය වූ ඇලඩින් ටෙලිනාට්‍ය නරඹන අතර මුල්ම රුවන්කාසියට හිමිකම් කිව්වේ රාගම පදිංචි ප්‍රසාදිනී ගුණවර්ධනයි. අග්නි පියාපත් ටෙලිනාට්‍ය නරඹා රුවන්කාසියක් දිනා ගැනීමට අනුරාධපුර ලලනී ප්‍රියංගිකා සමත් වුණා. හොඳවැටි ටෙලිනාට්‍ය නරඹන අතර මහනුවර UP ඉන්ද්‍රාණි රුවන්කාසි වරම් හිමි කරගත්තා. වැලිමඩ දයංජිකා උදයංගනී රුවන්කාසියක් දිනාගත්තේ හදවතේ කතාව නරඹන අතරතුරයි. කෑගල්ලේ ඉමාෂා උමයන්ගේ සේනාධීර ඊයේ රුවන්කාසි වරම් හිමි කරගත්තේ සිහින සමාගම නරඹන අතර තිරයේ දිසූ රුවන්කාසි වාර ගණන නිවැරදිව සඳහන් කර 77 SMS කිරීමේ ඔබට යළිත් රුවන්කාසි වරම් හිමි කර ගැනීමට ලබන සමුදා සිට අවස්ථාව හිමිවන අතර ඒ සඳහා ඔබ කළ යුත්තේ ස්වර්ණවාහිනී ටෙලිනාට්‍ය සමග රැඳී සිටීමයි.
COVID-19 වසංගතයෙන් අපේ ජනතාව ආරක්ෂා කර ගැනීම සඳහා අපේ ආරක්ෂකංශ දැවැන්ත මෙහෙවරක් සිදු කරනු ලබනවා. ඔවුන් වෙනුවෙන් පොලිස් තහන විෂබීජ හරණයට ලක් කිරීම සඳහා ස්වර්ණ ශ්‍රී සත්කාර ඉටු කළ මෙහෙවරෙහි තවත් අදියරක් ඇතන්ස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය සමග එක්ව සිදු කළා. මෙම නව ව්‍යාපෘතිය තුළින් ස්වර්ණ ශ්‍රී සත්කාරය හරහා කොළඹ සිට ගාල්ල දක්වා වූ පොලිස් ස්ථාන සියල්ල විෂබීජ හරණයට ලක් කිරීමට අප කටයුතු කළා. ඒ අනුව කොළඹ සිට ගමන් ආරම්භ කළ ස්වර්ණ ශ්‍රී සත්කාර වැඩසටහනේ එක් කණ්ඩායමක් බේරුවල පොලිස් ස්ථානයේ වෙත පැමිණියා. කොවිඩ් වසංගතයෙන් ජනතාව ආරක්ෂා කර ගැනීමෙන් රට පුරාම දැවැන්ත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඉතින් ඒ වැඩපිළිවෙලට අපේ වගකීම ඉටු කරමින් ස්වර්ණ වාහිනී අපි ඒ සහයෝගය ලබා දෙන්න තමයි ස්වර්ණ ශ්‍රී සත්කාරය මේ ආකාරයෙන් අපේ රටේ පොලිස් ස්ථාන වෙත රැගෙන යනු ලබන්නේ. ගාල්ලෙන් ආරම්භ කළ අනෙක් කණ්ඩායම ළඟා වුණේ කොස්ගොඩ පොලිස් ස්ථානයේ වෙතයි. මේ වගේ අධි අවදානම් තත්ත්වයක රාජකාරී කරන අපේ ශ්‍රී ලංකා පොලිසිය නිලදරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂිත වටපිටාව ඇති කිරීම අපේ මූලික අරමුණ විදියට හඳුන්වන්න පුළුවන්. ස්වර්ණ ශ්‍රී සත්කාර මනුදම් මෙහෙවර අද අපි ආවේ කොස්ගොඩ පොලිස් ස්ථානයට. කොස්ගොඩ පොලිස් ස්ථානයේ විස බීජ හරණය කිරීම සඳහා වෙනදා වගේම අදත් අපිත් එක්ක අත්වල බැඳ ගන්නවා ශාන්ත ජෝන් ග්‍රනත් හමුදාව සහ ඇතැස් ජාත්‍යන්තර අධ්‍යාපන ආයතනය. අයවැය කාරක සභා අවස්ථාවේ විවාදයේ වරාය හා නාවික සංචාරක යන අමාත්‍යවල වැය ශීර්ෂ පිළිබඳ විවාදය අද ආරම්භ වුණා. එහිදී පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් නිරෝෂන් පෙරේරා මන්ත්‍රීවරයා ඇසූ ප්‍රශ්නයක් හේතුවෙන් සභාව උණුසුම් වුණා. ඒ සංචාරක කර්මාන්තයට දැඩි බලපෑමක් වුණු පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය දැන් මේ රජයේ වගකීම බාරගෙන ඒක කරගෙන යන වෙලාවේ අපි දැක්ක පහුගිය දවස් කිහිපයකට උඩදී අපගේ අතිඋතුම් කාඩිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ පරීක්ෂණය පිළිබඳව ඉතාම හිත් වේදනාවකින් කතා කරා. මේ පරීක්ෂණවලට අපි අත ගහන්නේ නැහැ රජයක් එක්ක. ගිය ආණ්ඩුව වගේ නෙමෙයි. ගිය ආණ්ඩුව අත ගැහුවා, ටෙලිෆෝන් කෙරුවා, නඩුකාරයන්ට කතා කෙරුවා, පොලිසිය ඉහළ නිලයි CI ඩිරෙක්ටර්ට කතා කෙරුවා. ඉතින් අපි ඒවා දැක්කා මේ ඇතිවෙච්ච තත්ත්වය මොකක්ද කියලා. ඒ නිසා පැහැදිලි අපි කියනවා මේ අයට මමත් කතෝලිකෙක් හැටියට මම කියන්නේ මේ අයට දඬුවම් කළ යුතුමයි. ඊළඟට අපේ කාඩිනල් හිමිපාන උන්වහන්සේට ඔබතුමාලගේ ආණ්ඩුවෙන් මඩ ගැහුවා. ඔබතුමා හැබැයි කවදාක් කෙරුවේ නැහැ. ඔබතුමා කෙරුවේ නැහැ. හැබැයි හරෙන් ප්‍රනාන්දු එකවරක් නෙමෙයි තුන් වරක් කාඩිනල් හිමිපාන්ට අපහාස කෙරුවා. මේ පාස්කු ප්‍රහාරය සිද්ධ වෙනවා කියලා දැනගන්නේ අරින් විතරයි. ඉතින් අරින් තමයි තමුන්නාන්සලා පිළට නායකත්වය දෙන්නේ. සජිත්ට නායකත්වය දෙන්නේ අරින්. අරින් ඉස්සලා අයින් කරලා ඉන්න. ගරු කතානායකතුමනි පොඩ්ඩක් සාධාරණ වෙන්නකො. මොකද්ද මේ පොයින්ට් එකක් නැහැනේ. දැන් එතුමාට ඕනේ ඒක තමයි නතර කරේ. ඒක තමයි නතර කරේ. දෙපා මේක. ගරු කතානායකතුමනි මෙතුමා පාලනය කරගන්න මේ. ලංසෑ ඇමතුමා මොන පිස්සු බල්ලෙක් වගේ කෑ ගන්නවද? අපි ඇව්වේ ලංසා ඇමතුමාගෙන් කාඩිනල් උන්වහන්සේ කියන දේ වැරදිද? අපි පැහැදිලිව කියන්නේ මේ පරීක්ෂණය ඉතා ඉක්මනින් කරලා ත්‍රස්තවාදීන්ට උදව් කරපු ත්‍රස්තවාදී කටයුතු සඳහා ආධාර අනුබල දුන්නු ඒ සියලු දෙනා විශේෂයෙන් ඒ සිද්ධිය වෙන්න ඉස්සලා වනාතවිල්ල සිද්ධියේදී සැකකාරයන්ව බේරගත්තු ඒ අයත් අල්ලලා එයාට දඬුවම් කරන්න ඕන කියන එක තමයි පැහැදිලිව කියන්නේ. දැන් මේ ආණ්ඩුව ඇවිල්ලා අවුරුද්දකටත් වඩා වෙනවා. ඉතින් ඔය සැකකාරයන්ව ගන්න කියන්නකො ඇතුළට. මොකද්ද ඔක තව කතා කර ඉන්නේ මේ සභාවේ. හැබැයි මෙතන ඔබතුමාගෙන් මම මතක් කිරීමක් කරනවා මේ කතානායක පුටුවේ ඉන්න ගරු කතානායකතුමනි ඔබතුමාට ඉස්සෙල්ලා හිටපු මේ පුටුවේ පළවෙනි වැරද්ද කරේ මෙතනින් ගරු කතානායකතුමනි. මෙතනින් තේරීම්කාරක සභාවක් දැම්ම පොලිසියට කරන්න තියෙන යුතුයකම කරන්නේ නැතුව තේරීම්කාරක සභාව පාර්ලිමේන්තුවෙන් පුළුවන් ද බෝම්බ ගහපු යවල්ලා. මේක හරියට පරීක්ෂණ කරන්න ඕනේ මේ පොලිසිය සහ ඒ ආයතන. අපිට ගිහිල්ලා මේ පරීක්ෂණ කරන්න බෑ. තමුන්නාන්සලා ගත්තාම මොනවද කිව්වේ? රිෂාඩ් බදුදින් මහත්තයා ගත්තාම කිව්වා දේශපාලන පරිගණීම් කියලා. තමුන්නාන්සලා පාරට බැස්සා. ඒ නිසා මම ගරු කතා අන්තිමවත් ඔබතුමා අදටත් හෙලා දකින්නෝද හරෙන් ප්‍රනාන්දු කියපු දේ වැරදි කියලා. ඔබතුමා ඉඳගන්න. කාරින් ප්‍රනාන්දු කියපු ප්‍රකාශය මම අදත් හෙලා දකින්න. බොහොම ස්තුතියි. ඔබතුමාට පොඩි කොන්දක් දෙමින් යනවා සතුටු වෙනවා. ගරු මණ්ඩිතුමනි ඔබතුමාට ඔය තියෙන කැක්කුම උවමනාව ඔබතුමාලගේ යහපාලන ආණ්ඩුව කාලේ තිබ්බනම් ඔయిత වඩා කලින් මේ ජීවිත ටික බේර ගන්න තිබ්බා. ඔබතුමාලගේ පක්ෂයේ ඔබතුමාගේ ප්‍රධාන නායකයෙක් තමයි කාඩිනල් හිමිපාණන්ට පෞද්ගලිකව විවේචනය කරේ. ඔබතුමා ඒක හෙලා දකින්න ඕනේ. හෙලා දකින්න විතරක් නෙවෙයි ඔබතුමා අද අපට විවේචනය කරනවා නම් ඔබතුමා අද එතුමා එක්ක එක වේදිකාවේ නගින්න බෑ.
නාමල් රාජපක්ෂ මහත්මයාත් ඕක දිගින් දිගටම කිව්ව නිසා මම අද වගකීමෙන් කියනවා එදා මම කරපු ප්‍රකාශය පොලිසිය මේක දැනන් හිටියයි කිව්වේ ගැන මම කවදාවත් තාත්තා නෙමෙයි සීයා නෙමෙයි බාප්පා කිව්වයි කියලා කිව්වත් මම ඒක ගැන අසතුරු වෙන්නේ නැහැ. අද මේ පරීක්ෂණය වෙන්නේ මම එදා කරපු ප්‍රකාශය නිසා මේක දැනගෙන හිටපු මේකක් කියලා නෑ. ඒ නිසා තමයි අද ඔක්කොම පරීක්ෂණය වෙන්නේ. කොච්චර ගල් ගහලා මඩ ගැහුවත් කමන්නේ සත්‍ය කවදාරි දෙයියෝ ඔප්පු කරලා පෙන්නයි කියන එක විතරක් කියනවා. හරි බොහොම ස්තුතියි. ගරු මණ්ඩලතුමනි මම ඔබතුමාගේ මේ දුරකථන ඇමතුම ගැන නෙවෙයි කතා කරේ. ඔබතුමා කරපු ප්‍රකාශයක් ගැන ඉඳ මේ දෙක පටලව ගන්න එපා. අර කතානායකතුමනි අපි අහනවා අපේ යහපාලනයකට දැන් බැන්න ඒකේ කෙරුවා කියලා ඒ කාලේ අත්අඩංගුවට ගත්ත අයට අමතරව කවුරු හරි අත්අඩංගුවට අරගෙන තියෙනවා තමුන්නාන්සලා ආණ්ඩුවට පත් වුණාට පස්සේ 271 දෙනෙක් දැන් අත්අඩංගුවේ ඉන්නවා. දැන් මොනවද කියන්නේ? දැන් ඔබතුමා කියන්නේ සියලු දෙනාම මේ වෙනකොට අත්අඩංගුවට අරන් තියෙන ඔක්කොම. දැන් ඔක්කොම අත්අඩංගුවට දැන් ඊට ගිය පාර්ලිමේන්තුවේ විශ්වාස භංගයක් ගෙනාවා මේ ඒ රජයේ ඇමතිවරයෙක්ට විරුද්ධව. මේ කරුණු කීපයක් දාලා. දැන් ඒ කරුණු එතකොට ඔබතුමාලා කියන්නේ ඒවා ඔප්පු වෙලා නැහැ කියලා මේ අවස්ථාවේ මෙහෙමයි ඉන්වෙස්ටිගේෂන් එකක් තියෙනවානේ ඒක තියෙන රහස් තියෙන තොරතුරු ඔබතුමාට මම දෙන්නේ නැහැ. ඒ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ISIS එකේ සම්බන්ධයක් තියෙනවා. ඒකට ලංකාවේ පුද්ගලයෙක් සම්බන්ධයි කියලා ඔබතුමා ගැන දැනුවත් වෙලා ඉන්නවද නැද්ද කියලා කියන්නේ. ඒක අපි දන්නවා. ඉතින් ඒ රහස් කියන්නේ නැහැ දැන් නඩුව දැන් බලන්න නඩුව එනකොට සමහරවිට මේ සභාවේ ඉන්න අයත් මේ මේකට සම්බන්ධයි කියලා ඔප්පු වෙන්න පුළුවන්. පවතින කොවිඩ් වසංගත තත්ත්වයක් සමගින් මෙරට කර්මාන්තයන් රැසකටම දැඩි ලෙස බලපෑම් එල්ල වෙ තිබෙනවා. පාරම්පරිකව ගිනිකෙලි කර්මාන්තයේ යෙදෙන කිඹුලාපිටිය ප්‍රදේශයේ ජනතාවද මෙවන විට ගැටලු රැසකට මැදිව සිටිනවා. මේගඹුව කිඹුලාපිටිය ප්‍රදේශය ප්‍රසිද්ධව ඇත්තේ පාරම්පරික ගිනිකිලි කර්මාන්තයේ හේතුවෙන්. කාලයක් තිස්සේ තම නිෂ්පාදන කටයුතු ඉතා හොඳින් කරගෙන ආ ප්‍රදේශයේ ගිනිකිලි කර්මාන්තකරුවන්ට පසුගිය වසරේ සිදු වූ පාස්කු ප්‍රහාරය සහ මේ වසරේ පැවති කොවිඩ් වසංගතය හේතුවෙන් දැඩි අර්බුදකාරී තත්වයකට පත්ව තිබෙනවා. ප්‍රදේශයේ ගිනිකිලි නිෂ්පාදන බලපත්‍රලාභීන් 200කට වැඩි පිරිසක් එම කර්මාන්තය පවත්වාගෙන යන අතර ඒ හරහා 50,000කට අධික පිරිසකට වක්‍රහා ඍජු රැකියා අවස්ථා උදා වුණා. කෙසේ නමුත් නිෂ්පාදනකරුවන් අද වන විට පත්ව ඇත්තේ ඉතා බරපතල අවධානමකටයි. පාස්කු ප්‍රහාරයේ ඉඳන්ම අපගේ ගිනිකෙලි කර්මාන්තයට පහර වැදුනා. අපි යම්කිසි බලාපොරොත්තුවක් ඇති කරගෙන ගිය සිංහල අවුරුද්දට නිෂ්පාදන කටයුතු සිද්ධ කරනු ලැබුවා. මාර්තු මාසයේ මුළු ලංකාවම කොවිඩ් වසංගතය වෙලා ගැනීම නිසා අපගේ ගිනිකෙලි කර්මාන්තය එහෙම් පිටින්ම එදා ඉඳන් අද දක්වාම යන හිටලයි තියෙන්නේ. මගේ මේ වැඩපොළ ඇතුලේ හිටිය 55ක් විතර. දැන් ඉන්නේ ඔක්කොම 10යි. අපේ වැඩවලට ඉල්ලුමකුත් නැහැ. දී ගන්න දියුත් හදපො ඉක්කොන දියුත් නැතු ඉන්නේ. මේ රටේ තත්ත්වය තමයි මේ කොරෝනා ප්‍රශ්නේ. මේ රටේ මේ බාධිත තත්ත්වෙ නිසා අපිට මේ රජෙන් නැහිම කිසිම හානියක් වෙලා නැහැ අපිට මේ. කිඹුලාපිටිය, කටියල, දෙමංහන්දිය, කොණ්ඩගම් මුල්ල, දාගොන්න, කටුවැල්ලේගම, මිරිස්වත්ත, කදිරාන හා කළුවරිප්පුව යන ප්‍රදේශවල ජනතාව ගිනිකිලි කර්මාන්තයෙන් තම ජීවිකාව සරි කරගන්නවා. වසර දෙකක් තිස්සේ තම කර්මාන්තයට එල්ල වූ බරපතල අර්බුදයත් සමග ගිනිකිලි සඳහා වෙළඳපොළ අහිමි වී යාම සහ ජනතාව ගිනිකිලි මිලදී ගැනීමට යොමු නොවීම හේතුවෙන් කර්මාන්තයේ නියැලෙන්නන් හට කර කියාගත නොහැකි තත්වයක් මේ වන විට උදා වී තිබෙනවා. අනේ මහත් රස්සාවක් වශයෙන් කරන්නේ මේ ඉරටු සුද්ධ කරනවා. ඉරටු සුද්ධ වල අපි මේ රතින් හතර මහතුන්ට මේ ගෙනලා දෙනවා. අපි වගේ තව සෑහෙන ඉන්න 400ක් මේ ආවට. සිංහල උද්දර හැදුවේ. ඒතොර සිංහල උද්දරත් විකුණ ගන්න බැරුව ගියා. ඊළඟට දීපාවලියට බැරුව ගියා කොරෝනා ප්‍රශ්නේ ඇති වුණා. ඊළඟට අපි මේ නත්තලට තමයි මේක හැදුවේ. ඒ නත්තලට විකුණ ගන්න බැරුව ගියොත් මේවා විකුණන්න බෑනේ. මේවා විසිකන්න තමයි වෙන්නේ. මහනුවර දිගන අලුත්වත්ත ප්‍රදේශය ආශ්‍රිතව අද තවත් සුළු භූචලනයක් සිදුව තිබෙනවා. භූවිද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය සඳහන් කළේ අද පෙරවරු 5:41ට පමණ මෙය සිදු වී ඇති බවයි. ඒ සමගින් දේශීය පුවත් කිහිපයක් කෙටියෙන් දකිමු දැන්. හික්කඩුව කළුපේ ප්‍රදේශීය පුද්ගලයෙකු පරීක්ෂා කිරීමේදී ඔහු සන්තකයේ තිබී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් පොලිස් භාරයට ගැනුණා. මෙම ගිනි අවිය පසුගියදා සීනිකම ප්‍රදේශයේදී අත්අඩංගුවටගත් පාතාල සමාජිකයෙකු වන මෝල් ආමියා නැමැත්තාට අයිති බව අත්අඩංගුවටගත් සැකකාර කළුපේ සම්පත් විසින් මීටියාගොඩ පොලිසියට පවසා තිබෙනවා. පොළොන්නරුව බැඳිවැව ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ජංගම ලේරීමේ මධ්‍යස්ථානයක් වටලා පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. තහනම් කර ඇති ලී වර්ග එරීම මෙම ස්ථානයේදී සිදු කර ඇති අතර සැකකරු පොළොන්නරුව මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි. වැලිමඩ බොරලන්ද හවරිය මල්වල රක්ෂිතයේ මහා පරිමාණයෙන් වන විනාශයන් සිදු කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. වසර 200කට වඩා ඉපැරණි ගස් මෙලෙස කපා දමා තිබෙදී බෝගහගොඹුර පොලිසිය විසින් සොයාගෙන තිබෙනවා. සැකකරුවන් වයස අවුරුදු 70 ඉක්ම වූ අය බවයි පොලිසිය පවසන්නේ.
බණ්ඩාරගම හොරණ මාර්ගයේ ගැලනිකම ප්‍රදේශයේදී ආපදාවට ලක් වූ බස් රථයක් ඇදගෙන ආ ලොරි රථයේ කේබලයේ ගැටි යතුරු පැදියක් අනතුරට ලක්ව තිබෙනවා. මෙම අනතුර සිදුවන අයුරු CCTV කැමරාවේ මෙලෙස සටහන්ව තිබුණා. ක්‍රීඩා පුවත් වෙතයි දැන් අවධානය. ක්‍රිකට් ලෝක කලඹා LPL තරගාවලියේ 11 වෙනි තරගයේ ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම සහ කොලම්බෝ කිංස් කණ්ඩායම අතර ඊයේ හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණා. තරගයේ 180 දිනු කොලම්බෝ කිංස් නායක ඇන්ජලෝ බැතිබුස් පළමුවෙන් පන්දුවට පහර දීමට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායමට ආරාධනා කළා. ඒ අනුව පිටියට පිවිසි ජැෆ්නා ස්ටැලියන්ස් ක්‍රීඩකයින්ට නියමිත පන්දු වාර 20 අවසානයේ කඩලු 9ක් දැවි රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 148ක් පමණයි. අවිෂ්ක ප්‍රනාන්දු ලකුණු 26ක් සහ වනිදු හසරංග ලකුණු 41ක් රැස් කළා. පන්දු යැවීමේදී කයිස් අහමඩ් කඩලු 3ක් සහ දුෂ්මන්ත චමීර කඩලු 2ක් විඳ හෙළුවා. Forces this one. Didn't have the power. Stop lecturing him now. Down the track. Has he gone all the way? Yes, he has. That's a beauty. That is what they needed. That's a big boundary challenge. Down the ground straight. Now they're both wide, and that's 4. That connection's outstanding. Bowled him through his legs. ලකුණු 149ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි කොලම්බෝ කිංස් ක්‍රීඩකින් පන්දුවර 19යි පන්දු දෙකක් තුල කඩලු 4ක් පමණක් දැවි ලකුණු 151ක් ලබා තරගයේ ජයගත්. දිනේෂ් චන්දිමල් නොදැවි ලකුණු 68ක් රැස් කළා. ඊට 4 පහර 7ක් සහ 6 පහර 2ක් ඇතුළත්. ආන්ඩ්‍රි රසල් ලකුණු 32යි. පන්දු යැවීමේදී වනිදු හසරංග කඩලු 2ක් බිඳ හෙළුවා. Under pressure. Sri Lanka. මේ අතර යාපනයේ ඉපිද යාපනයේදී හැදී වැඩුණු විජයකාන්ත් වියස්කාන්ත් ඊයේ පළමු වරට ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව උදා කරගත්තා. LPL වැනි ජාත්‍යන්තර මට්ටමේ ලීග් තරගාවලියකට එක් වූ ඔහු මෙම තරගයේදී පන්දුවර 4ක් යවමින් ලකුණු 21කට එක් කඩුලක් බිඳ හෙළීමට සමත් වුණා. ඔහුගේ පළමු ගොදුරු බවට පත් වුණේ කොලම්බෝ කිංස් නායක ඇන්ජලෝ මැතිව්ස් වීම විශේෂත්වයක්. This is high. And well done. Very well done indeed. Shoaib Malik was outstanding. යාපනයේ සිට පැමිණි මෙම ක්‍රීඩකයා වෙනුවෙන් ක්‍රීඩා අමාත්‍යවරයා කුමාර් සංගක්කාර මහේල ජයවර්ධන සහ විජේකාන්ත්ගේ පළමු කඩුල ලෙස ගොදුරු වූ ඇන්ජලෝ මැතිව්ස්ද ට්විටර් සටහන් තබමින් ඔහුට සුබ පැතුම් එක් කර තිබීම විශේෂත්වයක්. කෙසේ වෙතත් මෙම තරගයේ කොලම්බෝ කිංස් කණ්ඩායම කඩුළු 6කින් ජයගත් අතර පිත්තෙන් දස්කම් දැක්වූ දිනේෂ් චන්දිමල් තරගයේ වීරයා බවට පත් වුණා. අද දිනේ තවත් තරග දෙකකින් පැවැත්වෙන අතර පළමු තරගය දඹුල වයිකින් කණ්ඩායම සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා. දඹුල වයිකින් කණ්ඩායමේ නිල මාධ්‍ය අනුග්‍රහය දරන්නේ Free FM, Run FM, EFM සහ ස්වර්ණ වාහිනී මාධ්‍ය ජාලයයි. ඉතින් මම හිතනවා අපේ බෝලර්ස්ලාට ඉස්සරහට යද්දී තවත් හොඳට ඉදිරි තරඟ කරන්න පුළුවන් වෙයි කියලා. අද දිනේ දෙවනි තරගයේ ලෙස කොලම්බෝ කිංස් කණ්ඩායම සහ කැන්ඩි ටස්කර්ස් කණ්ඩායම අතර තරගයේ පැවැත්වීමට නියමිතයි. ලංකා ප්‍රීමියර් ලීග් 2020. ලයිව් ඇට් 12 තුලින් සමුගන්නයි මේ සූදානම. ලයිව් ඇට් SMS සේවාව තිරේ දිස්වන ආකාරයට ඔබට සක්‍රිය කරගත හැකියි. උණුසුම් පුවත් දැනගැනීම සඳහා www.live@8.lk වෙබ් අඩවියට පිවිසෙන්න. සුබ දවසක්.